සදැහැති සුපින්වත් ඔබ හැම දිනාටම සදහම් අසනෝරසින් අදත් බෞද්ධ ආරූප වාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබ හැම දිනාගේම හිත සුව පිණිස බෞද්ධ ආරූප වාහිනිය සංනිවේදනය කරන සතම්මන් අති දුර්ලභ දේශනා මාලාවේ අද දවසේ දේශනාව අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. අදත් මෙතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළ වූ ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ අනුරාධපුර පෙරමියම් කුලම දහම් සෙවණ සමත විපස්සනා පුහුණු ආයතනාධිපති පෙළියන්දල ශ්‍රී සද්ධර්මාලෝක ධර්ම නිකේතනාරාමාධිපති පූජනීය පිටිකල ගුණරතන පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමු කොට සාසනාද නන්දමින් নমස්කාර පූරකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සදේවතුනි අද මෙතුම් දේශනාවට සිය පුණ්‍යකාමී දායකත්වය එකතු කරන්නේ නුවර පදිංචි විශේෂඥ වෛද්‍ය තමරමාලා කන්නංගර මහත්මිය, නුවර පදිංචි මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහත්මයා, නුගේගොඩ පදිංචි ආචාර්ය මధుභාෂිනී සේනාධීර මෙනවිය, මේරික්ම පදිංචි ආචාර්ය ශ්‍රීමාල් රත්නායක මහත්මයා සහ නාගොඩ පදිංචි W.A. අතුල කුමාර මහත්මයා සහ හදපාංගොඩ පදිංචි චන්ද්‍රා ජයකොඩි මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. මේ පින්වත් පිරිස විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා කොළඹිරියේ විසූ ඩී.පී. කන්නංගර මහත්මයාට, පී.කේ.ඒ. මාන්නපිරම මහත්මියට, හක්මන විසූ එම්.ඩී. අම්බියස් මහත්මයාට, වේයන්ගොඩ විසූ කරුණාවති සේනාධීර මහත්මියට, මේරිකම විසූ මෙරළිය නෝනා මහත්මියට, දාගොඩ විසූ W.A. බර්ඩි මහත්මයා සහ හදපාංගොඩ විසූ චින්තක ජයකොඩි මෙනවිය ප්‍රධාන පවුලේ ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට මේ පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පිරිස සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා ධර්මදේශනාව සිදු කරන පින්වත් දේශකයන් වහන්සේට, ඒ වගේම වැඩම වදාළ මහා සංඝරත්නයටත්, මාපිය ගුරු උතුමන් සහ ඒ පවුල්වල සුජීවත්ව සිටින හැම දිනාටත්, විශේෂයෙන්ම නුගේගොඩ පදිංචි ගාමිණී සේනාධිර පියාණන්ට, නාගොඩ පදිංචි W.A. දයාවතී මෑණියන්ට සහ නන්නවලින් උපකාර කළ හැම දිනාටත්, ලෝවාසී ලක්වාසී හැම දිනාට නිදුක් නිරෝගී භාවය පිණිස මේ පින් හේතු වාසනා වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හැම දිනම බාහිර නැත්තු වේවා, කිසිවෙකුට දෙන්දා අවමන් නොකරත්වා, ඒ වගේම සීල සත්වයෝ සීල සත්වයන්ගේ සැප කැමති වෙත්වා යනුවෙන් මේ දේශනාවට පින්බර දායකත්වය එකතු කරන මේ පින්වත් පිරිස පින් අනුමෝදන් කිරීම වශයෙන් මේ පත්‍රිකාවේ ලියා සටහන් කර තිබෙනවා. එහෙමනම් ඒ දේශනාවේ දායකත්වය දර හැමදෙනාගේම සියලු යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා. පින් අනුමෝදන් කළ හැමදෙනාටත් පින් අනුමෝදන් වේ, ඔවුන්ගේ පරලොව සුගතියම වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් සදහවතුනි, එහෙමනම් අපි හැමදෙනාම සදහැසිතින් tempatව මෙතෙන් සිට මේ උතුම් දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්ති දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංසා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ
භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලා ඇතුළු ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සූදානම් වන ගුණ පුරණ කාරුණික පින්වත්නි, අදත් මේ පින් ඇති හැම දෙනාම කුල පරම්පරාගතව මිය පරලෝකීය තම තමන්ගේ ආදරණීය මෞර්ය දෙමාපිය ගුරුවරයාදීන් සිහිපත් කරගෙන ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් උතුම් ධර්ම දානමය මහා පින්කමක යෙදෙන්නට සූදානම් වන වෙලාව මේ උතුම් පින්කම සඳහා දායකත්වය කීප පළක්ම දරන අතර ඒ පිළිබඳව විස්තර තොරතුරු අපේ නිවේදක පින්වතුන් ඔබට අසන්නට දැනගන්නට සලස්වාවි. ඉතින් මේ හැම දෙනාගේම බැතිබර දායකත්වයෙන් තම තමන්ගේ ලෞකික ලෞතුරු උතුම් ප්‍රාර්ථනාවන් බුදුන්පත් කරවා ගැනීමේ උතුම් අභිලාෂය ඇතිව සිද්ධ කරන ධර්ම දානමය පින්කම සඳහා අදත් අපි යොදාගන්නේ 6 වෙනි ධර්ම දේශනාව හැටියට මේ දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් හැටියට අතිශයින්ම මේ දේශනාවන් දෙක කළ දේශනාවන් වලට වඩා සමහර වෙලාවට ටිකක් ගැඹුරු වෙන්නට පුළුවන්. අපි සද්ධම්මං අති දුර්ලභං දුර්ලභ වූ ඒ සද්ධර්මයේ කුමක්දයි කොටසින් කොටස විමසමින් ලොව පවතින ධර්මතාවයන් පිළිබඳවයි විමසා බලමින් ආවේ. පසුගිය දිනයේ අපි මේ දේශනාවට උපමා කීපයක් යොදා ගනිමින් ලෝකයේ තුල සමත විපස්සනාව පවත්වන්නට පුළුවන් ආකාරය පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් කරමින් එය දුර්ලභ වූ සද්ධර්මයේ නොවන බවත් ඒ ලෝකේ සුලභ දහමක් බවත් අපි සිහිපත් කර දෙන්නට උත්සාහ කළා මතකයි. අපි මේ දේශනා කළ අවසන් තැනින් මේ වෙලාවේදී අපි මේ අදහස නැවත මතු කරගන්නට අදහස් කළොත් ඔබට අපි කියලා දුන්නා පඹයෙක් ඇති තැනක යම් කෙනෙක්ගේ මිනිස්සෙකුයි වරදවා ගතහොත් ඉන්නේ පඹයෙක් ඇති තැනක මිනිස්සෙකු ඉන්නේ යයි වරදවා ගතහොත් ඒ වරදවාගත් දැක්ම තුල මිනිස්සෙකුට සාපේක්ෂකව කුසලයේ අකුසලයේ පින පව මේ දෙපසම භාවිතා කළ හැකි බව කරුණාකාරණා සහිතව අපි පැහැදිලි කරලා දුන්නා. පඹයෙක් හිටියත් මිනිස්සෙක් යන අදහස නම් පිසිතා ඇත්තේ ඒ මිනිසයාට සාපේක්ෂව නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් බලන්නට මිනිස්සෙකුට සාපේක්ෂකවම අනිත්‍ය දුක්ඛ අනාත්ම
අසුභ වශයෙන් බලන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට නিত্য සුඛාත්ම සුභ වශයෙන් බැලුවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බැලුවා. කුසලය අකුසලය කියන දෙක වෙන් වෙලා තියෙනවා. හැබැයි මේ දෙකම එක්තරා මිත්‍යා දැක්මක් මතයි ගොඩනැගිලා තියෙනවා. එනම් පඹයෙක් ඇති තැනක මිනිස්සෙකු ඇත්තේ යන මිත්‍යා දැක්මත් එක්ක අපි දන්නවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර ගැන කතා කරනකොට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනඤ්ඤාභි සංඛාර කියන මේ ත්‍රිවිධ කර්ම සංස්කාරයනටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙන බව අවිද්‍යාව හේතු මූලයන් වෙන බව අපි කවුරුත් දන්නා කාරණයක්. එතකොට අවිද්‍යාව කියන ඒ නොදන්නාකම මත වැරදි දැක්ම මත අකුසලයටද ඉඩ තියෙනවා අපුඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර පිනට කුසලයටද ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආනඤ්ඤාභි සංඛාර අරූපී ධාන කුසල් දක්වා වඩන්නට දියුණු කරන්නට පුළුවන් බව තියෙනවා. දැන් අරූපී ධාන සමාපatti කුසලතාවයන් උපදවා ගත්තත් දැන් ඒ හිතේ කෙලෙස් දකින්නට හම්බ වෙන්නේ නැහැ. කෙලෙස් දැවිලා. හැබැයි නැවත සියලු කෙලෙස් හටගන්නට තියෙන හේතුව අවිද්‍යාව අනුසය වශයෙන් හෝ ඒ ධාන සිතේ යෙදෙන නිසායි නේව සංඥා නා සංඥා සමාපත්තිය උපදවාගෙන මහා කල්ප 84000ක් නොකෙලෙසෙන හදමඩලක් හදාගෙන මහා කල්ප 84000ක් ආයු ඇති අරූපී බඹලව උපන්නත් නැවත වතාවක් ඒ කර්ම ආයු ගෙවෙනකොට ඉහළම බඹතලයේ දක්වා ගමන් කළ බ්‍රහ්ම රාජවරුන්ට පවා ආපසු කෙමෙන් තිරිසන් ප්‍රේත අසුර නිරය දක්වාම උනත් පහළට වැටෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසායි. එතකොට අපට තව විදිහකින් කියන්න පුළුවන් පඹයෙක් ඇතිතන මිනිස්සෙක් ඇත කියලා ගත්ත වැරදි දැක්ම මත කෙලෙස් තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය දක්වා කෙලෙස් යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. සමුච්ඡේද ප්‍රහාණයෙන් සහ මුලින් කෙලෙස් නසා උතුම් අරහත්වයට පත් වෙන්නට පුළුවන්කමක් නැහැ. ඒ වැරදි දැක්ම මත යෙදෙන කුසලතාවය තුල අපි ඒ පිළිබඳව යම් දුරකට පසුගිය සතියේ කතා කළා. දැන් නැවත වතාවක් මේ ටික අපි සිහිපත් කළේ. දැන් අපි බලන්නට ඕන අපි කවුරුත් මේ වර්තමානයේහි කිසියම් ආකාරයකින් සමත විපස්සනාවක යෙදෙන අය. මේ සමත විපස්සනාවක යෙදෙන අපි වඩන සමත විපස්සනාවත් කෙබඳු තැනක පිහිටලා ඇද්ද කියන එක විමසා බැලීම මධ්‍යස්ථ මනසක් ඇති අපි කාටත් අපේ අවශ්‍යතාවයේ බවට පත් වෙනවා. ඒ අනුව අපි මෙදහත් මනසකින්
ඒ ගැන විමසා බැලුවහොත් ඔබ වඩන සමත විපස්සනාව පිළිබඳව ලෝවාසී සියලු දෙනාගේම අවධානය යොමු වුණොත් ඔබද භාවනාවට වාඩි වුණාම තමන් යයි මම මායයි හඳුනා ගන්නා වූ යම් සීමාවක් තියෙනවා. මේ තමාය මමය යන යම් සීමාවක ඇති කරගත්ත හඳුනා ගැනීමක් මත මම ඇතය යන මම ඉන්නවාය කියන තැනකිනුයි අපි බොහෝ වෙලාවට කර්මස්ථාන වඩන්නට භාවිත කරන්නට ආරම්භ කරන්නේ. ඒ වැඩපිළිවෙල වැරදි කියන එක නෙමෙයි මා මේ කියන්න අදහස් කරන්නේ. එහෙම වෙන්න පුළුවන් අපිට පටන් ගන්න වෙන්නේ. ඒත් මේ ශාසනය යනුවෙන් යම් ශ්‍රේ සද්ධර්මයක් පෙර නොඇසූ විරු දහමක් හැටියට ලෝකයට දේශනා කළේ නම් ඒ සීමාව මේ තුල කියවෙනවද කියන එක විමසා බැලීමයි ඒ උතුම් විමර්ශනයයි ඔබ විසින් මේ අහන දේත් එක්ක කළ යුතු වන්නේ. එතකොට මම භාවනාවට වාඩි වුණාම මෙන්න මේ බඳු හැඩරුව ඇති මේ බඳු සැප දුක් ඇති මෙහෙම කෙනෙක් මෙන්න මෙතන මේ ඉරියව්වෙන් ඉන්නවා කියන අදහස ඔබ තුල පහළ වුණා නම් ඒ වගේම බාහිර වශයෙන් මේ බඳු හැඩරුව ඇති මෙහෙම සැප දුක් ගෙන දෙන මෙවන් කෙනෙක් ඉදිරියේ ඇත කියන මෙතන ඉන්නවාය අතන ඉන්නවාය කියන අදහස ඔබ තුල පහළ වෙලා ඇතනම් ඔබ මොහොතක් අර පඹයෙක් ඇති තැන මිනිස්සෙක් ඇතයයි වරදවාගත්ත තැනත් අපි තුල මේ ඇති වෙන අදහසෙත් සම්බන්ධතාවයක් සමානභාවයක් ඇද්දැයි විමසා බැලීම ප්‍රඥාවෙන් නුවණින් කරුණාකාරණා විමසන හැම කෙනෙකුටම විමර්ශන නුවණින් විමසා බැලිය යුතු අවස්ථාවක් වෙනවා. අපට හැමතිස්සෙම ආධ්‍යාත්මයේ තමා පිළිබඳව හෝ අනුන් පිළිබඳව යම් අදහසක් ආවනම් ඒ අදහස තුල මෙබඳු හැඩතල ඇති මෙහිම සැප දුක් විඳින්න පුළුවන් මෙහිම කෙනෙක් ඒ කෙනා මෙතන අතන ඉන්නවා මේ ටික තමයි හම්බ වෙන්නේ. මේ තැන මේ විදියෙන් හම්බ වෙනකොට අර අපේ නිදර්ශනයේ දක්වපු තැනට හාත්පසින් සමබවක් තියෙනවා. එතකොට පඹයෙක් ඇති තැන මිනිස්සෙක් ඇත කියන අදහස මත නিত্য සුඛ ආත්ම සුභ වශයෙන් අකුසල පාර්ශවයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් කුසල පාර්ශවයක් භාවිත කරන්නට පුළුවන්කම තිබුණා වගේම මෙතනදී ඒ දෙපැත්තම භාවිත කිරීමේ හැකියාව ලෝකෙට තියෙනවා. එතකොට අපි භාවනාවේදී කෙනෙක් ඉන්නවා ඉන්න කෙනාගේ කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇට මිදුළු වකුගඩු අක්මා පෙනහළු ආදී
මේ දෙතිස් කුණපයන් පිළිබඳව විමසා ලිහා බලයි නම් ඉන්න කෙනාගේ ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යං දුක්ඛං තදනත්තා යමක් දුක නම් ඒක අනාත්මයි. යමක් අනිත්‍ය නම් දුක් නම් අනාත්ම නම් නේතං මම නේසෝ අමස්මි නමේසෝ අත්තාති මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා විමසා බැලිය යුතුයි කියලා බුද්ධ දේශනාවෙත් කියවෙනවනේ කියලා අපිට තර්ක විතර්ක කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අපි එතකොට කෙනෙක් ඉන්නවා, ඉන්න කෙනාගේ දෙතිස් කුණප බලලා තියෙනවා. කෙනෙක් ඉන්නවා, ඉන්න කෙනාගේ ඇහැ කන නාසය දිව කය මනස පිළිබඳවයි විදර්ශනාවට ලක් කරලා තියෙන්නේ. එතකොට ඒක කෙනෙකුට අයිති දෙයක්. කෙනෙක් ඉන්නවා, ඉන්න කෙනාට අයිති දෙයක්. අපි එතකොට විදර්ශනාවට ඉලක්ක කරගෙන තියෙන්නේ බාහිර දෙයක්. කෙනෙකුට අයිති දෙයක්. මම වෙන්න පුළුවන්, මට අයිති දෙයක්. මගේ ඇහැ කන නාසය දිව කය මනස, මගේ කයේ මෙබඳු දෙතිස් කුණපයක් ඇත්තේ. සතර මහා ධාතුයෙන් හටගෙන ඇත්තේ. ඒ නව සිවතික වශයෙන් මෙසේද විනාශයට වෙනසටපත් වෙන්නේය කියලා බලන්න පුළුවන්. ඒ තුල තදංග විස්කම්බන ප්‍රහාණේ කෙලෙස් සැඟවෙන බව, කෙලෙස් යටපත් වෙන බව සැබවින්ම නැත්තම්. හැබැයි සමුච්ඡේද ප්‍රහාණය මේ සීමාව තුල අපට ලබන්න පුළුවන්ද? ඒකද බුදුසසුනේ එන ඉගැන්වීම කියලා ලෝකෙට පහළ වුණු අතිශයින් දුර්ලභ වූ පෙර නොයසූ විරු දහම ක්‍රියාවට නැගෙන්නේ එවන් තැනකින්ද කියලා විමසා බැලීම මේ ජීවිතය තුල නිවන විමුක්තිය සොයන අපි හැමදෙනාටම පැවරෙච්ච විශේෂතම වගකීමක් වෙනවා. මොකද අපට මුලා වෙන්න වෙලාවක් නැහැ. ජීවිතය කියලා කියන්නේ අවදානම් අවිනිශ්චිත තැනක්. එනිසා අපට පුද්ගලයෙකු පිළිබඳව විශ්වාසය තබලා ඒ මත පිහිටලා කටයුතු කරනවා වෙනුවට මගේ අමාමෑණි ශාස්ත්‍රු වූ ලෞතුරු බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒ දේශනාව පිළිබඳවයි අපි විමසා බැලිය යුත්තේ. ඒ අදහස අපි තවත් තැනකින් මතු කළහොත් අපි දන්නවා මේ ශාසනික ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට කළ දේශනාවන් අතරේ අපි කවුරුත් ඉතා ගෞරවයෙන් පිළිගන්න, අදහන, විශ්වාස කරන සතිපට්ඨාන සූත්‍ර දේශනාව. සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ ඒ දේශනාව ආරම්භ වුණේ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. එතකොට එහි කියවෙනවා
නිවන පස්වෙනි කොට ඇති පංචවිධ ආනිසංසයක්. අපි ඒ ගැන විමසා බැලිය යුතුයි. සත්තානං විසුද්ධිය කොයි ප්‍රමාණයෙන්ද මේ විසුද්ධිය ගැන කතා කරන්නේ? රූපේ අරූපේ ධ්‍යාන සමාපatti උපදවාගත් කල්හි විසුද්ධියක් තියෙනවා. සිතේ කෙලසීම නැහැ. නේව සංඥා නා සංඥා 8 වෙනි සමාපත්තියෙන් කතා කළොත් මහා කල්ප 84000කට නොකෙලසෙන බවක් ඒ හිතේ ගතිය. කෙලසෙන්නේ ඉඩ නැහැ. විසුද්ධියටපත් වෙලා යම් කාලයකට ශෝක පරිද්දවාණං සමතික්කමාය. හැඬීම් වැළපීම් මෙතනට සාධාරණ නැහැ. දුක්ඛ දෝමනස්සානං අත්තගමාය. කායික මානසික දුක එතනට යෙදෙන්නේ නැහැ. හැබැයි ඥායස්සාදිගමාය නිබ්බානස්සජ්ජ ක්‍රියාය. ඒ ප්‍රතිඵල දෙක එතනට සාධාරණ වෙලා නැහැ. මුල් ප්‍රතිඵල තුන විස්කම්බන ප්‍රහාණයේදී යම් ප්‍රමාණයකට බොහෝ කලකට මතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි සතිපට්ඨාන දේශනාව වදාලේ ඒ සීමාවෙන් නොවන බව පැහැදිලි. නිබ්බානස්ස සත්‍ය කිරියාය නිවන පස්වෙනි කොට ඇති පංචවිධානි සංසයක් දක්වා මේ සතර සතිපට්ඨානයේ ඵල ලැබිය යුතු බව. එතකොට මේ පංචවිධ ආනිසංසය සාක්ෂාත් කර ගැනීම සඳහා ගත වෙන්න පුළුවන් කාලය කොතෙක්දයි අවධාරණය කොට වදාරනවා ඒ දේශනාවේ කෙලවරින්. අවම වශයෙන් දින 7ක්, උපරිම වශයෙන් අවුරුදු 7ක්. දින 7ක් ඇතුළත උවත් මේ පංචවිධ ආනිසංසය සාක්ෂාත් කරගන්න පුළුවන් වැඩපිළිවෙලකුයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට මාර්ග ප්‍රතිපදාව හැටියට දක්වා ඇත්තේ කියන අදහස ඉතා පැහැදිලි. මේ සූත්‍ර දේශනාවේ මුලත් අගත් මැදත් විමසා බැලුවාම මුලින් ලැබිය යුතු ආනිසංස ටිකද, අගින් ඒ සඳහා ගත වෙන කාලයද, ඒ ස්වල්ප කාලය තුල මේ ඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා කල යුතු වැඩපිළිවෙල මෙසේ යයි පනවා වදාළ දේශනා ප්‍රතිපදාව අපි එක එකිනාට වෙන වෙනස් වූ ආකාරයෙන් අපි කවුරුත් සතර සතිපට්ඨානයේ වඩනවා භාවිතා කරනවා. එහෙත් අපි දැන් විමසා බැලිය යුතුයි බුදුරජාණන් වහන්සේ මේ ආනිසංස පහ දක්වලා මේ ආනිසංස පහ ලබන්නට ගත වෙන කාලය මෙපමණයි කියලා අවධාරණය කරලා ඒ කාලය තුල මේ ඵල නෙලාගත හැකියයි වදාලේ නම් අපටත් මෙච්චර කාලයක් මේ භාවිතයන් කළා නම් ලෝවාසී ධම්මග වඩන පින්වතුන් අද විමසා බැලිය යුතුයි තමන්ට ගත වෙච්ච කාලය පිළිබඳව. ඒ කාලය තුල මේ ආනිසංස පහෙන් කොතෙක් ලබන්නට පුළුවන් වෙලා තියෙනවද? අඩුතරමින් තමන්ගේ හිත කෙලෙසෙන ලෝභ දේශ මොහයන්ගෙන් තදංග විස්කම්බන වශයෙන් හෝ චිත්ත විසුද්ධියක් ලබන පිළිවෙතක් තමන්ට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙලාද? හඬා වැළපෙන තැනින් කායික මානසික දුකින් දෝමනස්යෙන් නිදහස් වෙන්නවත් පුළුවන් වෙලාදෝ කියලා විමසා බැලුවොත් අපි කළ භාවිතයන් තුළ
ඵලය සාක්ෂාත් වෙලාද ඵලය අපෙන් දුරස් වෙලාද කියන එක අපේ ඊ타ත්ම බුද්ධිමත්ව මෙදහත්ව විමසා බලන්නට වටිනවා අපි අපට ප්‍රිය කරන නිසා. එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කළ ඒ අතිශයින් ලෝකයට දුර්ලභ වූ පෙර නොඇසූ විරු දහමක් සෙයින් වදහලේ තථාගත ධර්මය ඒ ධර්ම ප්‍රතිපදාව අපි කවුරුත් ලොකු ධර්ම පරිශ්‍රණයක් තුලින් සොයා විමසාගත යුතු වෙනවා. මම ඇත යන අදහසින් අනුන් ඇත යන අදහසෙහි පිහිටා යමක් වඩන පිළිවෙතක් නම් අපි ඇත්තේ අපි ඒ පිළිබඳව නැවත නැවතත් ධර්මයේ අනුව සිහි කළ යුතු මෙනෙහි කළ යුතු වෙනවා. මා දැන් ඔබට පුංචි යෝජනාවක් කරනවා. ඔබ මොහොතකට ඇස් සැරලා බලන්න වටපිටාව මොනවද ඔබට පේන්නේ කියලා. දැන් ඔබට හම්බ වෙනවා අහවල් තැන අහසවල් කෙනා ඉන්නවා. අතනින් අර පුද්ගලයා ඉන්නවා. අහවල් තැන අහවල් සතා ඉන්නවා. අතන අසවල් දෙය තියෙනවා. අසවල් තැන තියෙනවා. ඒ වගේම ඔබට හම්බ වෙනවා ඇති එලිමහනේ ඉන්න කෙනෙක් නම් අතන කොස් ගහක් තියෙනවා. අතන දෙල් ගහක්. අතන අඹ ගහක්. මේ ආදී වශයෙන් නොඑක් භෞතික වූ දේ ඔබේ ඇසට පේනවා කියන අදහස ඔබ තුල ස්ථාවර වෙනවා ඇති. දැන් ඔබ පිළිගන්නවා අතන කෙනෙක් ඉන්නවා කියලා. අතන සත්වයෙක් ඉන්නවා, අතන පුද්ගලයෙක් ඉන්නවා. අතන කොස් ගහක් තියෙනවා, දෙල් ගහක් තියෙනවා, මල් ගහක් තියෙනවා, පුටුවක් තියෙනවා, මේසයක් තියෙනවා, ප්‍රතිමාවක් තියෙනවා, හාමුදුරු කෙනෙක් ඉන්නවා. මේ ආදී වශයෙන් ඔබට බාහිරයෙන් ඉන්න අය, ඉන්න කෙනෙක්, තියෙන දෙයක්, තියෙන තැනක් මේ ආදී වශයෙන් ඔබට හම්බ වෙනවානේ. ඒකනේ ඇත්ත. එතකොට දැන් ඔබට කරන්න පුළුවන් මොකක්ද ඔය තුල? එක්ක හම්බ වෙන දේත් එක්ක ඔබට එකඟ වෙන්න, කැමති වෙන්න වෙනවා. සතුටු වෙනවා. ඒ පේන දෙයට. එහෙම නැත්තම් ඒ පේන දෙයට අකමැති වෙනවා. එහෙම නැත්තම් කැමති වෙන්නෙත් නෑ, අකමැති වෙන්නෙත් නෑ. මධ්‍යස්ත වෙනවා. දැන් ඔය මධ්‍යස්ත වෙනවා කියන තැන අර ධාන උපේක්ෂාවක් දක්වාම යන්න මාවත තියෙනවා. හැබැයි ඒ ධාන උපේක්ෂාවත් අවිද්‍යාව සහගතයි කියලා අපි වැඩිපුර කරුණු කාරණා ඉදිරිපත් නොකලට අර සමාපatti කුසලතාවයන් ගැන හඳුන්වපු තැනදී අපි ඊ타ත්ම සංක්ෂේපයෙන් ඔබට පැහැදිලි කරලා දුන්නා. එතකොට දැන් අපි කැමති වුණොත් ඒ අරමුණෙහි කැමති වෙච්ච තැන ලෝභය හෝ ලෝභානුසය. අකමැති වුණොත් අකමැති වෙච්ච තැන ද්වේෂය හෝ ද්වේෂානුසය, පටිඝානුසය. මධ්‍යස්ථ තැන මෝහය හෝ මෝහානුසය ඉදලා. එතකොට ලෝකෙට කරන්න පුළුවන් දේ ලෝභ දේශ දෙකේ ආදීනව දැකලා ඒ බිහිසුණු බව දැකලා ඒ ලෝභ දේශ දෙක සංසිඳ වීම සඳහා
ලෝකෙට පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙත තුල ලෝභ දේශ දෙකෙන් සංසිඳව ගන්න පුළුවන්. ලෝභ දේශ දෙක යටපත් කරන්න පුළුවන්. අවසන් කරන්න බෑ. ඒ දෙක යටපත් වෙනවා සිත උපේක්ෂාවෙහි පිහිටමින්. මේ බවද අපි නැවත නැවත සිහිපත් කළා. මෙන්න මේ පේනවා ඉන්නවා තියනවා කියන සීමාවේ මීට වැඩිය හපංකමක් අපට කරන්න පුළුවන් කමක් නෑ. දැන් ඔබට කෙනෙක් ඉන්නවාමයි කියලා හම්බ වෙන තැනක, ගහක් වැලක් මලක් තියනවාමයි කියලා පේනවාමයි කියලා ඔබ දැඩිව ගත්ත තැනක මොහොතක් ඔබ සිහිපත් කරලා බලන්න බුදුහාමුදුරුවන්ගේ දේශනාව. රූපය ගැන මොකක්ද උන්වහන්සේ කළේ දේශනාව? අනිදස්සනයි අනාරම්මනයි කියවනේ. දකින්නත් බෑ අරමුණු කරන්නත් බෑ කියලානේ අභිධර්ම පිටකයේදී ඒ විභංග ප්‍රකරණයේදී මේ ස්කන්ධ බෙදා දක්වන තැනදී එහෙම උන්වහන්සේ වදාළේ. දකින්නත් බෑ අරමුණු කරන්නවත් බෑ. එතකොට දකින්නත් බෑ අරමුණු කරන්නත් බෑ කියපු රූපය ඔබට තියෙනවමයි ඉන්නවමයි කියලා හම්බ වෙලා නම් ඔබ දහම තුලද අදහම තුලද ඒ බඳු දැක්මකට ආවේ කියලා නිහඬ මනසකින් විමසා බැලිය යුතු වෙනවා. ඔබට බාහිරයෙන් අන්න අහවල් තැන කෙනෙක් ඉන්නවා දෙයක් තියෙනවා කියලා හම්බ වුණා නම් ඒ හම්බ වෙනවා කියන සීමාව තමයි පංච උපාදානස්කන්ධය කියලා කතා කරන්නට වටින්නේ. එතකොට ඔබට බාහිරයෙන් හම්බ වෙනවා මේ බඳු හැඩරුව ඇති මෙහිම සැප දුක් ගෙන දෙන මෙන්න මේ කෙනා අන්න අතන ඉන්නවා. අතන ඉන්නවා කියන තැන රූපේ නියෝජනය වෙලා තියෙනවා. රූපේ අරමුණු කරන්න දකින්න බෑ. අතන ඉන්නවා මෙතන ඉන්නවා කියන අදහසට එනකොට ඒ ප්‍රමාණයෙන් තමයි සැබවින්ම රූපේ පිළිබඳව අපට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දැක්මෙදි. එතකොට සැප දුක් විඳින්න පුළුවන්. මේ බඳු හැඩරුව ඇති මෙහිම කෙනෙක් කියනකොට වේදනා සංඥා සංඛාර විඥාන මේ සියල්ල එකට එක් වෙලා ගොනු වෙලා කැටි වෙලා ඔබට හම්බ වෙලා තියෙන්නේ අතන කෙනෙක් ඉන්නවා අතන දෙයක් තියෙනවා සත්වයා පුද්ගලයායි අතන ඉන්නේ කියලා ඔබ දකින්නවා කියලා කියනකොට ඒ අපේ සීමාව ඉක්මවා ගිහිල්ලා වැරදි දැක්ම මතයි ඒ බඳු හඳුනා ගැනීමකට අපි ඇවිල්ලා තියෙන්නේ කියලා අපි කිව්වට පිළිගන්න එපා. ඒ ගැන ටිකක් අපි එකතු වෙලා ධර්මාධ්‍යයනයක් ධර්ම පරිශ්‍රණයක් බොහොම සාධාරණ මනසකින් යුක්තව සිද්ධ කරන්නට වටිනවා. එනිසා පින්වතුනි ඔබ මොහොතක් සැලකිලිමත් වෙන්න විමසිලිමත් වෙන්න ඔබට බාහිරයෙන් යම් යම් දේ පේනවා අතන ඉන්නවා මෙතන ඉන්නවා අතනින් තියෙනවා මෙතනින් තියෙනවා කියලා ඔබට යමක් දෙයක් හම්බ වෙනවා නම් ඔබ අහලා තියෙනවා දෘෂ්ටිගතයෙන් නිදහස් වෙච්ච
දිට්ඨිංච අනුපගම්ම දෘෂ්ටියට නොයටුණු තැන කොතනද කියලා. ඒ මාර්ගයට පිවිසෙනකොට අපට අතහැරෙන්නේ අපි නිදහස් වෙන්නේ කොතනින්ද කියන එක ඔබට හිතා ගන්න අමාරු නේ. ඔබ ඒ ගැන දන්නවා. දැන් දන්න දේ විමසන්න. දැන් මට මේ ලෝකයේ හම්බ වෙන්නේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට කොහොමද? මොන විදිහෙන්ද? විමසා බැලුවහොත් ඔබට බහැර ලෝකයේ හම්බ වෙලා තියෙන්නේ තමා කියලා හෝ අනුන් කියලා හෝ යමක් දෙයක් තැනක් හැටියට හෝ සංයුත්තේ කියන විදිහට ඉරහඳ තාරකා ඇලදොල ගංගා ගහකොළ වැල මල් ස්ත්‍රී පුරුෂ ආදීන් වශයෙන් ඔබට යමක් හම්බ වෙනවා නම් ඒ දෘෂ්ටිගතයක්ම බවයි ඒ දේශනාවන් තුල පැහැදිලි කරලා තියෙන්නේ. සමාජ සම්මතයන් එක්ක නොගැටි මේවා ඊ타ත්ම නුවණින් ධර්මානුකූලවම විසඳාගත යුතු ගැටලු ප්‍රශ්න වෙනවා. ඒ ප්‍රශ්න ගැටලු ටික විසඳනකොට තමයි අපි නොයසූ විරු ඒ උතුම් ධර්මය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා පින්වතුනි අපට බාහිරයෙන් හම්බ වෙනවා කියනකොට ඒ හම්බ වෙච්ච දේ මොන සීමාවෙන්ද ඔබට හමු වෙලා තියෙන්නේ කියලා තවදුරටත් විමසලා බැලුවොත් ඇත්තක් දැයි විමසා බලන්න. ඉදිරියේ අහවල් තැන අසවල් කෙනා ඉන්නවා. දැන් ඉන්නවා කෙනෙක්. ඉන්න කෙනාව ඇහැට පේනවා. ඇහැට පේන කෙනාව අල්ලලා බලන්න පුළුවන්. ඉඹලා බලන්න පුළුවන්. දිව ගාලා බලන්නත් පුළුවන්. එයත් එක්ක කතා කරන්නත් පුළුවන්. එයාගේ ලස්සන අවලස්සන ගැන හොඳ නරක ගැන හිතන්නත් පුළුවන්. දැන් ඔබට ඉදිරියේ ඉන්න කෙනාව හම්බ වෙලා තියෙන්නේ ඇහැට විතරද? නෑ. කතා කරන්න පුළුවන්. කනටත් සම්බන්ධයි. කනෙනුත් ස්පර්ශ කරන්න පුළුවන් කෙනෙක්. ඉඹල බලන්නත් පුළුවන්. ගඳ සුවඳ බලන්නත් පුළුවන්. නාසයෙන් ස්පර්ශ කරන්නත් පුළුවන්. දිව ගාලා බලන්න පුළුවන්. දිවෙන් ස්පර්ශ කරන්නත් පුළුවන්. අල්ලලා පහස විඳින්න පුළුවන්. කාය ස්පර්ශයෙන් ස්පර්ශ කරන්නත් පුළුවන්. හොඳ නරක ලස්සන අවලස්සන ගැන හිතන්නත් පුළුවන්. මනසින් ස්පර්ශ කරන්නත් පුළුවන්. දැන් ඔබට ඉදිරියෙන් ඉන්න කෙනාව හම්බ වෙලා තියෙන්නේ සලායතනයේටම ගෝචර වෙන විදිහකට නම් ඔබ හිතනවාද ඒ ධහම කියලා? ඒක ධහම වෙනවද? ඇහැට පේන දේ කාටද අතින් අල්ලන්න පුළුවන්? අතට දැනෙන අත්දැකීම කාටද ඇහැට පේන්නේ? ඔබ මොහොතක් ඉන්න ළඟ තැන බලන්න ඔබට යමක් පේනවා. පේන දේ අල්ලන්න අත තියන්න ඔබට දැනෙන්නේ කුමක්ද? තද ගතිය, මෘදු ගතිය. අතට දැනෙන අත්දැකීම ඇහැට පෙනුනද? ඇහැට පෙනුණු දේද අතට අහුනේ කියලා බලන්න. අත්දැකීම හා සංකල්පය මේ දෙපැත්තක්. සංකල්පයෙන් මිදලා අත්දැකීම කියන සීමාවේ අපි නතර වුණොත් ඇහැට පේනවා
පේන දේ අල්ලන්න බෑ. අතට දැනෙන අත්දැකීම කයටමයි දැනෙන්නේ. තද ගතිය, මෘදු ගතිය ඇහැට පේන්නේ. ඒ වෙනම අත්දැකීමක්. ඇහැට පේන වර්ණය, අතට දැනෙන තද ගතිය ඉඹලා බලන්න බෑ. නාසයට දැනෙන්නේ ගන්ධය. ගන්ධය ඇහැට පේන්නේත් නෑ. ගන්ධය අල්ලලා බලන්නත් බෑ. ඒ වෙනම අත්දැකීමක්. දිව ගෑවොත් රසයක් එනවා. රසය ඇහැට පේන එකක් නෙමෙයි. ඉඹලා බලන්න පුළුවන් එකකුත් නෙමෙයි. අල්ලලා බලන්න පුළුවන් දෙයක්කුත් නෙමෙයි. ඒක වෙනම අත්දැකීමක්. දැන් බලන්න අපි සංකල්පයෙන් මිදිලා අත්දැකීම කියන සීමාවේ බැලුවොත් එක එක ආයතනයකට විශේෂ වෙන්නේ එක එක සීමාවක්. එක් ආයතනයකට විශේෂ වෙන සීමාව තව ආයතනයකට විශේෂ කරගන්න බෑ, ස්පර්ශ කරන්න බෑ. ඒක ඇත්තක්ද කියලා පරිේශනාත්මක විමසා බැලීම, ධර්ම විමර්ශනය ඔබට පැවරෙන වගකීමක්. අපට ඒ සඳහා මේ වගේ උදව්වක් කරන්න විතරයි පුළුවන් වෙන්නේ. අපි ඉදිරි දේශනාවේදී ඒ ටික තව ටිකක් නිදර්ශන සහිතව පැහැදිලි කරගන්න උත්සාහවත් වෙමු. දැන් ඔබට ওই ප්‍රමාණයෙන් යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. ඇත්තටම ඇහැට පේන දේ අල්ලන්න බෑ නේද? අත ගෑවාම දැනෙන අත්දැකීම වෙනම එකක් නේද? අතට දැනෙන අත්දැකීම ඇහැට පේන්නේ නෑ නේද? ඇහැට පේන අතට දැනෙන දේ කවදාවත් නාසයට දැනෙන එකක් නෙවෙයි නේද? නාසයට දැනෙන අත්දැකීම ඇහැට හෝ කයට අත්දකින්න පුළුවන් දෙයක් නොවේ නේද? ඇහැට, නාසයට, කයට දැනෙන දේ කවදාවත්ම දිවට දැනෙන්නේ නෑ නේද? දිවට දැනෙන රසය ඇහැටවත්, කනටවත්, නාසයටවත්, කයටවත් විඳ ගන්න බෑ නේද කවදාවත්? එහෙනම් ඒකනම් ඇත්ත. දැන් ඔබට ඉදිරියේ ඉන්න කෙනා ඇහැටත් පේනවා, අල්ලලා බලන්නත් පුළුවන්, ඉඹලා බලන්නත් පුළුවන්, දිව ගාලා බලන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්, එයා ගැන ලස්සනව ලස්සන හොඳ නරක හිත හිතා ඉන්නත් පුළුවන් කියන බවකින් හම්බ වුණා නම් දැන් ඔබට කෙනාව හම්බ වෙලා තියෙන සලායතනයෙන්ම ස්පර්ශ කරන්න පුළුවන් විදිහකට. ඒක ඇත්තක්ද බොරුවක්ද? තමන්ගේ අත්දැකීමත් එක්ක ගැලපුවොත්, සැසඳුවොත් ඔබට වඩාත් පැහැදිලිව දැනෙනවා කොයි එකද පිළිගන්නේ කියලා. කොයි එකද ඇත්තක් වෙන්නේ කියලා. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න, දැන් ඔබට ඇහැටත් පේන, අල්ලලා බලන්න පුළුවන්, ඉබලා දිව ගාලා බලන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, හිත හිතා ඉන්නත් පුළුවන් කෙනෙක් හම්බ වුණා කියන තැනක නම් අපේ සමත විපස්සනාව ගොඩනැගෙන්නේ. සම්බයෙක් ඇති තැනක, මිනිස්සෙකුයි වරදවාගත් තැනක ගොඩනැගුණු ප්‍රතිපදාවමින් නොවේදයි අපි කියනවාට නොව ඔබම නුවණින් බලා විමසා හඳුනාගත යුතු වෙනවා. එතකොට ඔබට තේරෙනවා මේ ලෝකය බාහිරෙන් කෙනෙක්, දෙයක්, තැනක්, ගහක්, වැලක්, මලක්, ගිරක්, හඳක්, තාරකාවක් මොනවා හරි යමක් ඇත කියලා හම්බ වුණා නම් හම්බ වෙච්ච තැන ඒක ආයතන ගණනකින් ස්පර්ශ කරන්න පුළුවන් බවකින් හම්බ වෙලා තියෙන්නේ. ඒ දෘෂ්ටිගතයක්. ඒ මිත්‍යා දැක්මක්.
එහෙම තැනක් එහෙම දෙයක් ලෝකෙ සැබවින් අත්දකින්න පුළුවන්ද කියලා අර එක එක ආයතනයට සම්බන්ධ කරලා ඒ ආයතනයේ අත්දැකීම කුමක්දයි යන සීමාවේ ඔබ ඒ ගැන විමසා බැලුවහොත් ඇත්තටම සලායතනයෙන්ම ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් කෙනෙක් ලෝකේ ඇද්දයි යන ප්‍රශ්නය ඔබට එළඹෙනු ඇති. මේ සැකය තවදුරටත් දුරලීම සඳහා ඔබ මේ තථාගත ධර්මයේම සොයා යාමට පෙළඹෙනු ඇති. ඉතින් ඒ සඳහා උත්සාහවත් වේවා. ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනේ අරඹව නික්මෙව් යන ඒ උතුම් අවසානයේ තෙක් නොනැවති ඉදිරියට යව් යන ඒ અભීත සිංහනාදය බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුකම්පාවෙන් කළ ඒ ඉගැන්වීම නැවත නැවතත් සිහිපත් කරමින් මේ වෙලාවට નિયમિત මේ ධර්ම දේශනාව අපි මෙතකින් නිමාවටපත් කරනවා. කාලය නිමා වී ඇති බැවින් මෙසේ ධර්ම ශ්‍රවණය තුලින් ධර්ම දානය තුලින් අපි මතු කරගත්ත ඒ උදාරතර මහා කුසලය ඔබ අප හැම දිනාටම මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම ඒ නිවැරදි නිර්වුල් සද්ධර්මය අසා ගන්නට පරම පූජනීය කල්යාණ මිත්‍ර ආශ්‍රයක් සොයාගෙන ඒ ඇසුරෙන් උතුම් සද්ධර්මයේ අසාගෙන මේ ධර්මතාවයන් නිර්වුල් කරගෙන මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුනේම නිවෙන්නට සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු පාරමී උපනිශ්‍රය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කටයුතුයි. මතු දිනක බුදුවලුවක් සනසාලන ආර්ය මෛත්‍රිය නාතමිත් බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය මේ පුණ්‍ය භූමියට ගමට පළාතට අටමස්ථානයට සොළොස්මස්ථානයට දළදා වහන්සේලාට තම තමන්ගේ ඉඩ කඩන්ගේ දරවතු පිටි ව්‍යාපාර ජීවිතවලට අධිග්‍රහිත වන්නා වූ ඉෂ්ඨකාමී දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආශිර්වාද වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියලා. ඒ වගේම මේ නම් සඳහන් කළ ආදරණීය මව්පිය දෙපළ ඇතුළු කොට ඇති මේ හැම දෙනා නමින් නැසී මේ පරලෝකීය ඒ නම් සඳහන් කරන ඒ ආදරණීය ඥාතිවරු මේ පින්ගෙන සපතටපත් වේවා. දිව්‍ය මනුෂ්‍ය සපතින් සපවත්ව උතුම් වූ ලෞතුරු සපතින් දසනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. මේ පින් ඇති හැම දිනාටම හැදු වැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල සෑම සියලු දෙනාටත් මේ පුණ්‍ය බලය කුසල බලය තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදය මත බුදු වෙන උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ සමූහයාගේ අනන්ත ආශිර්වාදේ දුර්ශමානව අදුර්ශමානව එළඹෙන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී අතුරු අන්තරාමග හැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සානේසනසිල්ල හාත්පස රැකවරණයේ සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා වෙලෙහින දාම් ගොවිතැන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වී ලෞකික ලෝතුරු ප්‍රාර්ථනා සිද්ධ වේවා. සසර සරණ තුරු නරකාදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොපෙමින දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් ධම්මග සාගන ලෝතුරු මග ඵල නිවනින් සැනසුමු. කල්න වේවාම ඔබ අප හැම දිනාටම ලැබේවා සැලසේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේත අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු